අයිබෝන් ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ගෙවි යන හැම තප්පරයක්ම තීරණාත්මකයි. ගෙවි යන හැම තප්පරයක්ම පරිස්සම් පිළිබඳව අපට අවධානය යොමු කරවයි. මේ හැම තප්පරයකම ඔබ පරිස්සමෙන් ඉන්න. ඔබට අපට පරිස්සම් වෙන්න ඕනි හොඳම අත්‍යවශ්‍යම කාලවකවානුවයි මේ. ආරම්භ කරමු ස්වර්ණවාහිනී පත්තරේ. ගර්භණී කාන්තාවන් ආදරණීය ගර්භණී මව්වරුනි ඔබ පරිස්සම් විය යුතුම කාලවකවානුවක් විට කලිනුත් පත්තරෙන් ඔබට ආදරෙන් මතක් කළා. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අවධානය යොමු කරන්නේ ඔබේ පරිස්සම පිළිබඳව ඔබට තවදුරටත් අවධානය යොමු කරවීම අත්‍යවශ්‍ය නිසා. ගැබිණි මව්වරුන් 70කට කොරෝනා තිදෙනෙක් දැඩි සත්කාරකවල ගමන් බිමන් එපා ගෙදරම ඉන්න විශේෂඥ වෛද්‍යවරු පවසති. ඩයනා උද්‍යාංග නිලියන් කොරෝනා වෛරසය ආසාදිතය වූ ගැබිණි මව්වරුන් 70 දෙනෙකු රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ලංකාදීපයට කියනවා. මේ අතරින් මව්වරුන් 30 දෙනෙකු දැඩි සත්කාරයකවල ප්‍රතිකාර ලබමින් සිටින බවද ඇය සඳහන් කරනවා. මෙවර පැතිර යන කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් සහ ගැබිණි මව්වරුන් විශේෂයෙන් ආරක්ෂා විය යුතු බව කී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ඔවුන්ට මෙම වෛරසයේ සංකුලතා මතුවීම ඉහළ බව සඳහන් කරනවා. රට පුරා රෝහල්වල කොවිඩ් වෛරසය ආසාදිත වූ දරුවන් රැසක් ප්‍රතිකාර ලබමින් සිටින බව කී විශේෂඥ වෛද්‍යවරිය වයස මාසයත් මාස 6ත් අතර දරුවන්ද ඒ අතර වන බව කියනවා. ගර්භණී මව්වරුන් හැකිතරම් ගමන් බිමන් සීමා කළ යුතු අතර ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් වැළකී සිටිය යුතු බවත් ගැබිණි මව්වරුන් මෙන්ම කුඩා දරුවන් ශ්වසන ආසාදන ඇති අය අසලට යෑමෙන් වැළකී සිටිය යුතු බවත් ඇය ප්‍රකාශ කරනවා. ගර්භණී මව්වරුනි කුඩා දරුවනි ඔබ පරිස්සම් වෙන්නට ඕනි කාලවකවානුවයි මේ. ගැබිණි මව්වරුන්ට එහා මෙහා ගමන් යන්නට එපායි කියලා කියනවා. ඒ වගේම විවිධ රැකියා ස්ථානවල ගර්භණී මව්වරුන් සිටිනවා නම් ඔවුන්ට නිවසේ සිට රාජකාරී කරන්න පහසුකම සපයා දෙන්න නැත්නම් අවස්ථාව සපයා දෙන්න ඒක මේ මොහොතේ ඉතාම අවශ්‍යයි. ගැබිණි මව්වරුන්ට මෙන්ම දරුවන්ගේ ප්‍රතිශක්තිය වැඩි වන ආකාරයේ ආහාර ලබා දීම, නිතරම උණුසුම් පාන වර්ග ලබා දීම, ආදී ශීතකරණයෙන් ලබාගත් මස් මාළු ආදිය පිළිල කිරීමෙන් පසු හොඳින් දෑත් සෝදාගෙන දරුවන්ගේ කටයුතු කිරීම, හැකිතරම් නිවසේ සකසාගත් ආහාර ලබා දීම ආදී පුරුදු මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බව චිත්‍රමාලි කියලා තියෙනවා. තාම හොඳ කාරණා ගණනාවක් සඳහන් කරලා තියෙන්නේ. මෙවර පැතිර යන කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් හා ගැබිණි මව්වරුන් විශේෂයෙන් ආරක්ෂා වෙන්න ඕනි කියලා ඇය කියලා තියෙනවා. උදෑසනම පළමු කොටම මේ කතාව ගත්තේ අපි ඔබට මතක් කිරීම සඳහාමයි. අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට දැන් යන්නේ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් දිනකට ආසාදිතයන් 8000ක් 10000ක් වාර්තා වීමේ අවදානමක් කියලා සන්ධ්‍යා කරුණාරත්න ලියනවා. COVID-19 මර්ධන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් ජනතාව කටයුතු කළහොත් ඉදිරි සති 2-3 ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක් 10000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බව ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලේ දිනමිනට සඳහන් කිරීමක් කළා. දිනකදී දැනට වාර්තා වන ආසාදිතයෙකු පුද්ගලයන් 4 දෙනෙකුට මේ වෛරසය ව්‍යාප්ත කළහොත් සහ ජනතාව වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නොසලකිල්ලෙන් කටයුතු කළහොත් මේ ඉලක්කම් වාර්තා විය හැකි බව ඇමතිවරිය සඳහන් කළා තියෙනවා. කොවිඩ් ව්‍යාප්තිය රට තුළ පාලනය කිරීමේ හැකියාව තවමත් තිබෙන බවත් ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කළහොත් ඉදිරි සති 2-3 තුළදී ඒ ගිලිහී යාමේ අවදානමක් පවතින බවත් ඇමතිවරිය කියා සිටිනවා. අපි අවදාන ඊළඟ තප්පරේ ඔබටද මටද කියලා හිතා ගන්නට නොහැකි තැනක ඉන්නේ. දැන් මෙතන සඳහන් කරනවා යම් අවස්ථාවක තියෙන උපදෙස් පිළිපැදීම නතර වුණොත් දිනකට ආසාදිතයන් 8000ක් 10000ක් වාර්තා වීමේ අවදානමක් කියලා. දන්නවනේ ඊයේ ගාන දින කීපයක් පුරාවට එක දිගට ලංකාවේ වාර්තා වුණු ආසාදිතයන් වාර්තා බිඳ හෙළමින් පවතින්නේ. ඊයේ පෙරේදා වාර්තාව බිඳ හෙළලා ඊයේ වැඩිම වාර්තාව මම කියන්නම් ගණන් හෙලව් ටික. එතකොට ඇය කියන්නේ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් දිනකට ආසාදිතයන් 10000 දක්වා වාර්තා වීමේ අවදානමක් කියලා. PHI සංගමය කියන්නේ මොකද්ද දන්නවද? ඒ සභාපති කියන කතාව මම උපුට ගන්න හදන්නේ අද දිවයිනේ. දින 10ට ආසාදිතයන් 13000ක් සැබෑ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හෙළිවන්නේ නැහැ.
සමන් ගමගේ ඇතුළු පිරිසක් ලියත්. මෙරට කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා ප්‍රමාද වීම නිසා දෛනිකව ප්‍රකාශයට පත් කරනුයේ රටේ සිටින සැබෑ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව නොවන බව මාධ්‍යන පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා. ඔබට ඇහුණද වාර්තා ප්‍රමාද වීම නිසා ඔය එන්නේ දවසට ඉන්නේ හැබැයි ගන්න නෙවෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ තවත් වැඩි වෙනවා කියන එක නේද මේ නොකිය කියන්නට උත්සාහ දරන්නේ. දැන් PCR ධාරිතාව වැඩි කරලා තියෙන නිසා වාර්තා එන්න ටිකක් ප්‍රමා වෙනවා. දවසක් ඇතුළත ආව සමහරලාට උදේ ගත්තම රැය ආව ඊළඟ දවසේ ආව සමහරලාට දැන් දවස් දෙක පවා යනවා. පවතින ප්‍රමාදයේ හේතුවෙන් දෛනික ආසාදිතයන් ගණන ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඊට දින 4කට හෝ 3කට පෙර මෙරට පැවති තත්ත්වයේ බව උපුල් රෝහණ සඳහන් කිරීමක් කරලා තියෙනවා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමත් සමග ඇති වී තිබෙන තදබදයේ හේතුවෙන් මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ඔහු පෙන්වා දෙනවා කියලයි වැඩිදුරටත් අද දිවයින පත්තරේ වාර්තා විදාලා තියෙන්නේ. ඊට පස්සේ නැවත අපි යනවා ලංකාදීප පැත්තට. දකුණු අධිවේගයේ කතාව ඕගලන්ට ආරංචි වුණානේ. දකුණු අධිවේගයේ කොරෝනා පොකුරක් රෝගීහු 17ක් හමු වෙලා වාහන ගමනාගමනයට ඒ නිසා බාධා සුජිත් තේවාජූලිගේ ලියන. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව කඩුවෙල සහ අතුරුගිරිය අන්තර්හුවමාරු මධ්‍යස්ථානවල සේවකයන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම අන්තර්හුවමාරු මධ්‍යස්ථානවල කටයුතු අඩපණ වීමෙන් ඒ මාර්ගයේ ගමන්ගත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවට පත් වුණා කියලායි දාන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දිස්ත්‍රික්කයට පැමිණි රථවාහන වලට මෙම කොවිඩ් අවදානම හේතුවෙන් කහතුඩුව පිවිසුමේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් මුදල් ගෙවා පිටවීමට සිදු වූ අතර මේ හේතුවෙන් එම මාර්ග ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් ඊයේ උදෑසන ඇති වුණා. අර සමහර වෙලාවට ගාලුපාර අධික රථවාහන තදබදයක් තියෙන වෙලාවට ඒ දවස්වල හිර වෙන්නේ මෑත කාලීනව නම් එහෙම නෑ. ඒ දවස්වල අර ගාලු පාරේ අධික රථවාහන තදබදය තියෙන. ඒ වගේ අනේ අධිවේගීය මාර්ගය දක්නට ලැබුණේ. තවත් ෆොටෝ එකක් සමීපව බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි යමු. මේ අද පත්තරේ අවස්ථාව. දක්ෂිණ අධිවේගීය දිගු රථවාහන පෝලිම්. බණ්ඩාරගම බිමල් මේ කතාව ලියන්නේ. දක්ෂිණ අධිවේගයේ කොට්ටාව දෙසට ගමන් ගන්නා මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයෙන් ඊ අලුයම හදිසිය වසා තැබීම හේතුවෙන් වාහන රියදුරන් දැඩි අපහසුතාවට පත්වුණු අවස්ථාව මේ දකින්න කොහොමද බලන්න දිගු රථවාහන පෝලිම. එහෙම තත්ත්වයක් ඊ උදා වුණා. හරි අපි ඊට පස්සේ වෙන කතාවකට යන්න හදන්නේ. අද ලංකාදීපේ දානවා මහාචාර්ය නීලිකා කියන කතාවක් මම මේ ගන්නේ. එන්නත් පළමු මාත්‍රාව ගත් අයට රෝගය වැළඳීමේ ප්‍රවණතාව අඩුයි. හැදුනත් සංකූලතා අඩුයි. මහාචාර්ය නීලිකා කියන්නේ සුජිත් තේවාජූලිගේ ලියන. කොරෝනා එන්නත් එක මාත්‍රාවක් ලබාගත් අයෙකුට මාස 3ක් යනතෙක් එම රෝගය වැළඳීමේ ප්‍රවණතාව අඩුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරනවා. යම් විදියකින් හෝ රෝගය වැළඳුනත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයෙකුට උපරිම ආරක්ෂාව සැලසෙන්නේ දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කිරීමක් කළා තියෙනවා. හැබැයි මතක් කිරීම කරන්න ඕනේ පළමු මාත්‍රාව අරගත්ත කීප දෙනෙකුටම කොවිඩ් ආසාදනය වීම පහුගිය දවස්වල වාර්තා වුණා. ඒ නිසා එන්නත් පළමු මාත්‍රාව ගත්ත අයට රෝගය වැළඳීමේ ප්‍රවණතාව අඩුයි කියලා අපිට හැදෙන්නේ නැහැ කියලා නම් හිතන් ඉන්න එපා. මෙතන කියනවා හැදුනත් සංකූලතා අඩුයි කියලා. හැබැයි මේවා ලේසියට ගන්න එපා. මාත්‍රාවක් අරන් තියෙන දැන් මං හරි කියලා. මොකද මාත්‍රාව ගත්ත අයට හැදුනා. දෙවන මාත්‍රාව අරගත්තම උපරිම ආරක්ෂාවක් සැලසෙනවා කියලා තියෙනවා. හැබැයි දෙවන මාත්‍රාවේ යම් පමාවක් පෞද්ගලික දවස්වල දක්නට ලැබුණා. පමා නොකරන් එන්නත් මාත්‍රාවක් ගැන කතාවකුත් කියන්න තියෙනවා. එතකොට මේ මහාචාර්ය නීලිකා කියලා තියෙනවා මෙන්න සෞඛ්‍ය බලධාරීන් ඔබේ අවධානයට ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබාගත් වැඩිහිටි පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව නිර්දේශිත කාලයේදී ලබා දීම ඉතා වැදගත් කියලා. ඒ කියන්නේ අපි කිව්වේ කොටසක් ආවම ඒක දෙකට බෙදලා තියාගන්න. ඊට පස්සේ නැත්තම් දෙවන මාත්‍රාව දෙන්න කාලවකවානුව පහ වුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්. මෙතන ඇය කියනවා දෙවන මාත්‍රාව නිර්දේශිත දිනයට ලබා දීම වැදගත් කියලා. මේ මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය. සේවකයන්ට කොවිඩ් තැපැල් කාර්යාල 33ක් වසා දමයි කුමුදු උපුල් ශාන්ත ලියන. ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකෙන් එකක්
මම මේ උපුටා ගත්තේ. කොවිඩ් ආසාදිත තැපැල් සේවකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් හඳුනා ගැනීමෙන් පසු පානදුර කෙසෙල්වත්ත ත්‍රිකුණාමලය කොම්පඤ්ඤ වීදියේ හෝමාගම ඇතුළු ප්‍රධාන තැපැල් කාර්යාල 5ක් හා උප තැපැල් කාර්යාල 28ක් ඇතුළු තැපැල් කාර්යාල 33ක් වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා කියලා පුවත්පත් වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. දැන් ඊළඟට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශයකට මම ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඔවුන් කියන්නේ මෙන්න මෙහෙමයි. ප්‍රාතිහාර්ය වලින් කොරෝනා මඩින්න බෑ. කිරුළපනේ චතුරයි වාර්තා කරන්නේ. COVID-19 තුන්වෙනි රැල්ල පාලනය කරගත හැකි අතර ඒ සඳහා නිශ්චිත මොහොතේ නිශ්චිත ක්‍රියාමාර්ග ගත යුතු අතර එම මාර්ගෝපදේශ ජනතාව විසින් නිශ්චිතවම අනුගමනය කළ යුතු බවත් එසේ නොකර මේ ප්‍රාතිහාර්යකින් පාලනය කරගත නොහැකි බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කිරීමක් කරනවා. සමහරව හිතනවානේ එක පාට ඇවිල්ලා කොහෙන් හරි මොකක් හරි ප්‍රාතිහාර්යයක් වෙලා මේක හොඳ වෙයි කියලා. නෑ, ප්‍රාතිහාර්ය වලින් නෙමෙයි මේක හොඳ වෙන්නේ. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය නවින්ද සොයිස කියලා තියෙන්නේ මේ කාරණේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට විශාල වගකීමක් ඇති අතර ඔවුන් නිසි පරිදි දත්ත ලබාගෙන සෙසු අංශ සමග බෙදාගත යුතු බවත් කුඩා පරිපාලන කලාපයේ සිටම අවදානම තක්සේරු කළ යුතු බවයි කියලයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. ICU beds, ICU ඇඳන් මේ මොහොතේ අපිට අවශ්‍යයි. යුදා මුදාපතිතුමා කියනවා අලුත් ICU ඇඳන් 50ක් මේ සතියේදී රෝහල් වලට කියලා. චාමර අමරසූරිය මේක ලියන. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ සතිය තුළදී නව ICU ඇඳන් 50ක් රෝහල් පද්ධතිය සඳහා එක් කිරීමට මෙන්ම නව සාමාන්‍ය ඇඳන් 5000ක් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවෙත් එක් කිරීමට කටයුතු යොදා ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදා මුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මව්බිමට සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ අවශ්‍යතාවයන් අපි සම්පූර්ණ කරගමු. මොකද ඉදිරියේ තත්ත්වය අවදානම්. PHI සංගමය කියන්නේ වාර්තා පමාවීම නිසා තමයි මේ දිනකට මේ දක්වා මෙහෙම ආසාදිතයන් එන්නේ. වාර්තා හරියට ලැබෙන්න ගත්තට පස්සේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් කියලා. මේ අවදානමත් එක්ක දැඩි සත්කාර ඇඳන්වල අවශ්‍යතාව මතුවෙන අයට ඒ ඇඳන්වල ධාරිතාව වැඩි කිරීම ඉතාම අවශ්‍යයි. නිරෝධායන නීති කඩිනම් කරමින් ධාවනය කරන බස් පොලිස් භාරයට කියලා කීර්ති මෙන්ඩිස් මව්බිම් පත්තරයට සටහනක් එක්කනවා. නිරෝධායන නීති කඩ කරමින් ධාවනය වන බස් රථ පොලිස් භාරයට ගන්නා බව රථවාහන පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. ඒ අනුව නිරෝධායන නීති කඩ කරන රියදුරන් කොන්දොස්තරවරුන් සහායකයන් බස් රථ හිමිකරුවන් නිරෝධායන නීතිවලට පටහැනිව මගින් ප්‍රවාහනය කරන්නේ නම් ඔවුන්ට දෙරේව නිරෝධායන නීති යටතේ කටයුතු කරනු ඇත. ඔව් හොඳයි, එහෙම කටයුතු කරන්න. හැබැයි ඕගලන්ට කියන්න ඕනි ප්‍රවාහන බලධාරීන්ට ඇති පදමට බස් රථ සේවාව ලබා දෙන්න. දැන් මේකේ හරි බස් රථ ධාවකයන් කොට යනවා නම් සෙනග අනවශ්‍ය විදියට පටව යනවා නම් ඔවුන්ට ඒව ක්‍රියාත්මක වන්න. ඒ අතරේ සමහර වෙලාවට මගේ ජනතාව තෙරපෙනකොට ඒ අයට ගිහිල්ලා මෙහෙමද යන්නේ කියලා අහලා වැඩක් නැහැ. මොකද ඒ අයට ඇතිතරමට බස් රථ සේවාව දෙනවා නම් කවුරුත් තෙරපෙන්න කැමති නැහැ. ඔව් කියන්න තෙරපෙන්න එපා කියලා. හැබැයි බස් රථයේ සෙනග ඉන්නවා කියලා දැන බස් රථයට නගින්න ආසාවට නැත්තම් කොරෝනා හදාගන්න නෙමෙයි, වෙනත් රථයක් එනකන් ඉන්න ගියාම තියෙන පමාව සහ බස් රථ වල ධාරිතාවයේ අඩුවීම, ඒ හින්දා ප්‍රවාහන බලධාරීන් ওই කතා ගැන අවධානය යොමු කරන්න කියලා අපි ඕගලන්ට මතක් කිරීම කරනවා. ඒ අර්ථයේ ওই විදිහට අද ලංකාදීප පත්තරේ මව්බිම් පත්තරේ ඒ වාර්තාව ඉදිරිපත් කරද්දී ඊළඟ සටහනට අපි ඔහොම අවධානය යොමු කරමු. ඉන්දියාවේ සිට පැමිණ පුත්තලමේ සැඟවී සිටි කාන්තාවට හා මවට ඇප කියලායි දිනමින පත්තරේට මිහිර විජේසේකර ලියන්. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ සැඟවී සිටි කාන්තාව හා ඇයට රැකවරණය දුන් මවට එක් අයෙකුට 1,50,000 බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින් අදාළ කාන්තාව හා ඇගේ දරුවන් දෙදෙනා මවගේ නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පුත්තලම දිසා විනිසුරු ඊයේ නියෝග කළා කියලායි දාලා තියෙන්නේ. හුදකලා කලාම යම් තැනක් වෙනත් තැන්වලට ගිහිල්ලා නෑදෑ ගෙවල් වල යාළුවන්ගේ ගෙවල් වල නවතින්න උත්සාහ කරන්න එපා කියලා යුදා මුදාපතිතුමත් මතක් කළා. ඔයගලන්ට මතක ඇති. හරි, මෙතන දානවා හුදකලා ප්‍රදේශ වලින් පිටවන අයට දඬුවම් දෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ භක්ති ධර්ම ප්‍රියයිලියන්. හුදකලා කර ඇති ප්‍රදේශ වලින් පිටවන සහ ඇතුළු වන පුද්ගලයන් වහාම අත්අඩංගුවටගෙන දඬුවම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔන්න
හුදකලා ප්‍රදේශවලින් පිටවන අයට දඬුවම් දෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරේ මුහුදෙන් ලංකාවට පනින ඉන්දියානුවන් ගැන අවධානයක් යොමු වෙලා තිබුණා. මේක හරියම අවදානම් තත්ත්වයක්. මුහුදෙන් ලංකාවට පනින ඉන්දියානුවන් අල්ලන නාවික මෙහෙයුම් චමින්ද සිල්වා ඇතුළු පිරිසක් ලියන. ඉන්දියාවේ කොරෝනා වදුර වැඩිවීමත් සමග ජීවර බෝට්ටුවල ආධාරයෙන් ශ්‍රී ලංකාවට පලායන ඉන්දිය ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට උතුරු නාවික විධානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් මැඩ පැවැත්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කිරීමට වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමඩෝරු ඉන්දික ද සිල්වා ඊයේ කියලා තියෙනවා. හොඳයි මේ නීති කඩ කරන්නන්ට එරෙහිව නීති ක්‍රියාත්මක වෙනවා දැනුවත් කිරීම සිදු වෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කළා ආයෙ මේ පැත්තට එමු. COVID-19 වෛරසය පාලනයට ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ දිවාරය නොබලා වෙහෙසෙන පසුබිමක ඇතැම් පුද්ගලින් හැසිරෙන්නේ කිසිදු බියක් සැකයක් නොමැතිවයි. මේ ඊට නිදසුන් කිහිපයක්. අද උදෑසන මහරගම නගර සභාවේ දන්ත සායනයේදී හසුකරගත් මේ දර්ශන ප්‍රේක්ෂකයෙක් අප වෙත එවා තිබුණා. දැන් ඔයා මේ කතා කරන්නේ ඔයා මාසයක දාලාද? ඕගොල්ලෝ හරියට දැනගන්න අනිත් දේවල් කරලා ඉන්න. ඔයා මාසයක දාලාද ඔය කතා කරන්නේ? මේ අතර COVID-19 වෛරසය පැතිර යාම හේතුවෙන් කල් දැමුණු නඩු දිනයන් ගැන දැන ගැනීමට මහනුවර අධිකරණයේ ඉදිරිපිටට එක් වූ ජනතාව අද උදෑසන හැසිරුණු ආකාරයයි මේ. මේ අතර ඊයේ දිනේදී සිදු කළ මෙහෙයුම්වලදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 215 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ ඉකුත් 30 වෙනිදා සිට මේ දක්වා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 4857 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත් බවයි. විශේෂ මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය ඒ වගේම මත්පැන් භාවිතා කරමින් රාත්‍රී සාද පැවැත්වීම ඒ වගේම එවැනි සාද සංවිධානය කරන පුද්ගලයන් පිළිබඳව. ඒ වගේම ඊයේ රාත්‍රී බස්නාහිර පළාත තුල සිදු කරන ලද මෙහෙයුමකදී මෙවැනි ආකාරයට සාද පවත්වන ලද පුද්ගලයන් 12 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොදු ප්‍රවාහන සේවා සඳහාද සෞඛ්‍යංශ නිරෝධායන රීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ගමන් කරන සියලු දෙනා මුවාවරණ පැළඳීම අනිවාර්ය වන අතර මගින් ගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි. එහෙත් පොදු ප්‍රවාහන සේවාවල දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. කැමරාවක් තියාගත්තා නම් නේද වහගෙනම යයි කියලායි දැනෙන්න ගන්නේ. කෝච්චියේ බස් එකේ සෙනග තෙරපීම එතකොට මේ මොහොතේදී ප්‍රවාහන බලධාරීන්ගේ වගකීම අවශ්‍ය තරම් ප්‍රවාහන පහසුකම් සැපීම අර මං ආය කියන්නේ මේ නෑ ඒක කියන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පරිදි සපයන්නේ නැතුව මේම ගිහිල්ලා අරකයි මේකයි කියලා කියනවද? නැත්නම් ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පරිදිම සපයනවාද? ප්‍රශ්නාර්ථය ඉතිරි කරලා අපි ඊළඟට යනවා ඉන්දියාවේ ප්‍රභේදයේ ලංකාවට ඇවිද්ද පරීක්ෂණ ආරම්භයි උපාලිද සේරම්ලියන්. ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇද්දැයි කියා හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී සහ අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය වෛද්‍ය නීලිකා මලවිගේ සඳහන් කිරීමක් කළා. ඒ සඳහා දැනට රට පුරා හමු වන කොවිඩ් රෝගීන්ගේ සෙම පටල පරීක්ෂාවන් අධ්‍යයනය කරගෙන යන බවත් ඇය කියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දැනට COVID-19 වෛරස් රෝගයට අමතරව බ්‍රිතාන්‍ය ප්‍රභේදයක්ද පැතිර යන බව හඳුනාගෙන තිබෙනවා කියලායි කියන්නේ. එතකොට බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඉන්දියාවේ ප්‍රභේදය අලුතෙන් ඒවා එන්න තියෙන අවදානම. දැන් මේ දකුණු ආසියාව කේන්ද්‍රය බවට පත් වෙලා වගේ චීනයේ කේන්ද්‍රය බවට පත් වෙලා තිබුණා මුලින්ම ඊට පස්සේ බ්‍රසීලයේ පැත්තට යුරෝපයේ පැත්තට ගියා ඊට පස්සේ ඇමරිකාවේ කේන්ද්‍රය බවට පත් වෙලා තියෙන ආකාරය දක්නට ලැබුණා. දැන් මේ දකුණු ආසියාව විශේෂයෙන් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශයේ යම් කේන්ද්‍රයක් බවට පත්වීම කොරෝනා තුල මේ දවස්වල කතා බහට ලක් වෙනවා. ඊට පස්සේ කොවිඩ් රෝගීන් ගැන 1906ට දන්වන්න චමින්ද සිල්වලියන් 19.6 හොඳේ කොවිඩ් ආසාදිත බවට තාවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන නොගොස් සිටින පිරිස් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 19.6 දුරකථන අංකය ලබා දී තිබෙනවා කියලායි සඳහන් කිරීමක් කරන්නේ.
එතකොට ඒ අතරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය නවීන්ද සොයිස කරන ප්‍රකාශයක් තියෙනවා අද දිවයින පත්තරේම. කොවිඩ් රෝගීන්ට නිවෙස්වලම ප්‍රතිකාර දෙන්න සුජීව තත්සරලියන්. COVID-19 රෝගීන්ගේ වැඩිවීම මත රෝහල් ධාරිතාව ඉක්මවා යමින් පවතින නිසා රෝගීන් නිවෙස් තුල තබා ගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මෙරට තුලද ආරම්භ කළ යුතු බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා දිවයිනට කියලා. මේ වන විට ලෝ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන නිසා කොවිඩ් රෝගියෙකු යයි සැක කරන පුද්ගලයෙකු ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ වෛද්‍යවරයෙකු දැනුවත් කරමින් නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා මෙම ක්‍රමවේදයට පිවිසීම කාලෝචිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. රෝහල් ධාරිතාව නම් පිරිලා යනවා. ගණන් ඉලව් ටික තියෙනවා මගේ ළඟ. මම මේ තැනදී ඒ ගැන කතා කරන්න සූදානම් ඉන්නේ. ඊට පස්සේ කොරෝනා එන්නත් හිඟේ ජූලි මාසයේත් එක් කියලා සීරම් සමාගම කියනවා චතුර පමුණුවයි සටහන ලියලා තියෙන්නේ. අද දිවයින පත්තරෙන් කතාව උපුටා ගන්නේ මේ පිළිබඳව සටහනේ තියෙන්නේ මෙහෙමයි. කොරෝනා එන්නත් හිඟේ ලබන ජූලි මාසයේ වනතෙක් පවතින බව ලෝකයේ ලොකුම එන්නත් නිෂ්පාදකයා වන සීරම් සමාගම සඳහන් කිරීමක් කරලා තියෙනවා. හොඳයි. ඒ අතරේ එන්නත් කතාවට අපි යන්න සූදානම් වෙන්නේ ඊයේ අද අලුයම් කාලයේදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලැබී තිබෙනවා ලංකාවට. එම අවස්ථාවේ රූපදර්ශන වෙත අපි යොමු වෙමු. කටාර් ගුවන් සේවයට යත් ගුවන් යානයකින් අද අලුයම 2:05ට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000ක් රැගත් ගුවන් යානයක් කට්නායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. එම එන්නත් මාත්‍රා 15000 ලබා ගැනීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන සහ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිට තිබෙනවා. ඒ එන්නත් ඔගේ අද අලුයම් කාලේ පැමිණි අවස්ථාවේ වීඩියෝ දර්ශනයි අප වෙත ලැබී තිබෙන්නේ. ඒ ඔබගේ දැනගැනීම සඳහා අපි ඉදිරිපත් කිරීම සිදු කරනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එහිදී කරපු ප්‍රකාශයකට අපි දැන් අවධානය යොමු කරමු. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුසියාවෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රා තොගය මේ මොහොතේ ශ්‍රී ලංකාවට ළඟා වුණා. එහි මාත්‍රා 15000ක් අඩංගු වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි මේ සඳහා ඇණවුම ලබා දුන්නේ සහ ඒ සඳහා මැදිහත් වීම කළේ. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා රුසියාවෙන් එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. ඉතින් අද මේ අවස්ථාව සඳහා කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඇලෙක්සි බුදුනිව් මැතිතුමා සහ එම කාර්යාලයේ තවත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. විශේෂයෙන්ම අපේ රටේ මේ පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඊටාම ඉක්මනින් අපිට ස්පුට්නික් එන්නත ලබා දීම සඳහා කටයුතු කරපු රුසියානු රජයටත් ඒ නිෂ්පාදන සමාගමන ගැමීලිය ආයතනයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය අමාත්‍යරයා කර ප්‍රකාශයේ කොරෝනා අවදානම් අධීර 3ක් යටතේ ක්‍රියා කරන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රකාශය මේ. මයික උපුටා ගත්තේ අද දිනමින පත්තරෙන්. COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාමත් සමග කොරෝනා අවදානම් අධීර 3ක් යටතේ අවසර දී ඇති කාර්ය වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කරපු සඳහන් කිරීමයි උපුටා ගත්තේ. දැන් කොතන වැඩ කරන කොයි අයට කොයි මොහොතේ කොරෝනා වැළඳෙනවද දන්නේ ඒ තරම් අවදානමක් තියෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ කීප දිනකට කොවිඩ් හැදුනත් විදුලි සැපයුම අඛණ්ඩවම කියලා ශ්‍රීරාන් රණසිංහ ලියනවා. ලංවිම සේවකයන් කීප දිනකට COVID-19 වෛරසය ආසාදිත වී තිබුණත් කිසිදු ප්‍රශ්නයකින් තොරව මුළු රටටම අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවරගෙන තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩල සභාපති ඉංජිනේරු විජිත හේරත් දිනමිනට ඊයේ කරපු සඳහන් කිරීම මම මේ උපුටා ගත්තේ. දැන් බලධාරීනි මෙතන තියෙනවා පුංචි කාරණාවක් අපිට ගන්න. ඒ තමයි අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සිදු වෙන. දැන් විදුලිය සැපයීම කොයිතරම්නම් අවශ්‍යද රටක ජන ජීවිතය අරගෙන යන්නට. දැන් මේ වගේ තැන් මේ උදාහරණයකට එක තැනක් කියන්නේ ඒ තැන්වල වැඩ කරන අයට කොරෝනා අවදානම හමුවේ මොකද්ද එහෙම ගැටලුස්කාරී තත්යකට පත් වුණොත් කරන්න විකල්ප ක්‍රියාමාර්ග අරගෙන ඇත්තේ නේද?
එහෙම අරගෙන තියාගන්න. එහෙම නැති වුණොත් තමයි ගැටලුකාරී තත්යකට පත් වෙන්න ගන්න. ඒ අතරේ කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානමට රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 80.5 එක්ක ණයක් ඉල්ලයි කියලා නවෝදයා පවන ලියනවා. මෙරට COVID-19 හදිසි අවස්ථා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු සමූහයටත් මුල් ආයතන මගින් ඇමරිකානු ඩොලර් මිලියන 80.56ක ණය මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලීමක් සිදු කර තිබෙනවා කියලයි පත්තර වාර්තාවේ දාලා තියෙන්නේ. ඔව් අප සූදානම් කරලා තියන්නට ඕනි අනාගතයට කොයි මොහොතකද කියලා කියන්න නෑ තත්ත්වය වෙනස් වෙන්නේ. ඒ අතරේ මෙන්න ඔගොල්ලෝ මේ වගේ ඒවා දානවා නම් හොයන්න පොලිසියෙන් දාලා තිනවා මත්පැන් සාද සොයන්න පොලිස් බුද්ධි නිලධාරීන් ඉන්දික ඒවා විතරණ ලියන්නේ. COVID-19 තත්ත්වය තුළ මත්පැන් සාද පැවැත්වීම තහනම් කර තිබේදී රටේ විවිධ ප්‍රදේශවල රාත්‍රී කාලයේ මත්පැන් සාද පවත්වන බවට තොරතුරු ලැබී තිබෙන හේයින් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් ස්ථාන මට්ටමින් බුද්ධ්‍යංශ නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔන්න ඒ හොඳේ මේ දවස්වල එකට බොන්න යන්න එපා. මොකද ඒක අවදානම් මත්පැන් සාද පවත්වන්න යන්න එපා. ඒක රෝග බෝ වෙන විශේෂිතම තැනක් බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවද ගණන් හිලව් සංඛ්‍යාව ඊයේ ගණන් හිලව් පත්තරේ මුද්‍රණය වන අවස්ථාවේ තත්ත්වය ඔහොම බලන්න ලංකාදීප සටහනේ. කොවිඩ් රෝගීහු අලුතෙන් 1913 දෙනෙක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන කියලයි මේක දාලා තියෙන්නේ. ඔය පත්තරේ මුද්‍රණය වන අවස්ථාවේ තත්ත්වය ඕක හරි. හැබැයි ඕකට විදේශයන් සිට පැමිණි 10 දෙනෙක් එකතු වෙන්න ඕන කියලා ඔබ දන්නවද? එතකොට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දවසේදී ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1923ක්. ඔබට කියන්න ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනේ. අපි කොරෝනා ආසාදිතයන්ගේ වැඩිම වාර්තා වීම දිනපතා අලුත් කරමින් සිටිනවා. වාර්තා අපිට වාර්තා තේමෙන් ඉන්නවා කොරෝනා ආසාදිතයන්. ඔබට මතක ඇති පළවෙනියෙන්ම 1000 වාර්තා වුණා. ඒක 1100 ගානට ගියා. 1200 ගණන් ගියා. 1500 පැන්නා. දැන් 2000 අභිමුව අපි ඉන්නේ. 1923 ඊ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිම මරණ නැවත වතාවක් සම කරනවා. මරණ 13ක් ඊයේ දවසේදී වාර්තා වෙන්න අරන් කියලා ඔබ දන්නවද? මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,13,676යි. ඒ අතරේ ශ්‍රී ලාංකික ආදර මිතුරනේ ඔබට මතකද ඒ රෝහල්ගතව දෛනිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2000න් 15 ගානකට අපි අරන් ගියා. දැන් සති දෙකකට කලින් උදැසන මා හැමදාම කිනොට මට මතකයි 1000 ගණන් කියෙව්වා. ඔබ දන්නවද දැන් මේ මොහොතේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14758ක්. සෞඛ්‍ය බලධාරීනි මේ ධාරිතාව තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පහසුකම් ICU ඇඳන් මේවා පිළිබඳව වැඩි අවධානය යොමු කරමු. UNP එකෙන් චෝදනාවක් ආණ්ඩුවට එල්ල කරනවා වජිර අබේවර්ධන. කොරෝනා තුන්වෙනි රැල්ල වැපරුවේ මේ ආණ්ඩුව අංජුල මහේකලියන්. අවුරුදු සමයේ කිසිම පියවරක් ගත්තේ නැහැ. කොරෝනා තුන්වෙනි රැල්ල රට පුරා පැතිරි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින්නේ අවුරුදු සමයේ කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීමට ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගත් නිසා යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරනවා. වජිර නැත්තම් UNP ආණ්ඩුවට එල්ල කරද්දී ඒ චෝදනාව දුරකථනය එහෙම නැත්තම් සමගි ජන බලවේගයේ නායක සජිත් කොරෝනා මර්ධනයට ලෝක ආධාර ඉල්ලනවා නිමල කොඩිතුවක් කුලියන්. ශ්‍රී ලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය සැලකිලිට ගනිමින් මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් එවීමට පියවර ගන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා කියලායි කියන්නේ. ඒ සජිත් කරන ඉල්ලීම. ඒ අතරේ මේ මගීන් සංඛ්‍යාව ගැන දාලා තියෙනවා. මගීන් අඩු නිසා ලංගම දුරගමන් සීමා කරයි නිමල කොඩිතුවක් කුලියන්. පෞද්ගලික බස් ධාවනයත් 25%කින් අඩු කරයි. මගීන්ගේ අඩුවීම හේතුවෙන් දුරගමන් සේවා බස් රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී දාවන AH පණ්ඩුක ලංකාදීපයට කියනවා. කෙසේ වෙතත් මගී ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් බස් රථ යෙදවීමට පියවරගෙන ඇතැයි ඔව් කියනවා. ඔව් අපි කියන්නේ අපහසුතාවට පත් නොවන ආකාරයෙන් බස් රථ යොදවන්න කියලා. දැන් මගීන් අඩු නිසා ලංගම දුරගමන් සීමා කළා. පෞද්ගලික බස් ධාවනයත් 25%කින් අඩු කළා. හැබැයි දැන් ආසන මට්ටමටවත්
යන්න බස් රථ ටික තියෙන්න ඕනේ. එහෙම නැතුව තමයි අර ගිහිල්ලා ගොඩක් වෙලාවට කැමරාවක් අරගෙන ගියාම බස් රථවල ආසන ප්‍රමාණයට වඩා මගින් රැගෙන යන අවස්ථා තියෙනවා. එතකොට දැන් තවදුරටත් සීමා කරන්න ගියොත් ඒගොල්ලෝ මේකට හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. පිළියන්දල පැත්ත ගැන මේ දවස්වල කතා වෙනවනේ. කොරෝනා ආසාදිතයන් ගැන කතා කරනකොට අද ලංකාදීප වාර්තාවක් තියෙනවා පොඩ්ඩක් බලන්න. පැය 24 කොරෝනා වාර්තාව කොළඹින් හමු වූ 387න් 81ක්ම පිළියන්දල. කොළඹ මහනගර සීමාවේ 64 දෙනෙක් කියලා නිමන්ති රණසිංහ දාලා තියෙනවා. ඔන්න ගලන් හෙලව ප්‍රමාණය. මේ විදේශ කොවිඩ් තත්ත්වය ගැන ඉන්දියාවත් එක්ක ගිහලා බලන්න ඕනේ. හැබැයි ඉන්දියාව පැත්තට යන්න කලින් අපි කොටුව පිටකොටුව පැත්තට යන්න සූදානම් වෙන්නේ. මා දන්නේ හැබැයි කොටුව පිටකොටුවේද පෑලියගොඩද රැඳී සිටින්නේ කියලා චන්දන පුස්සවෙල අපි ඔහුගෙන් මහමු එළවලු තත්ත්වයන් පිළිබඳව දැන කියා ගන්නට චන්දන පුස්සවෙල සමගින් අප සජීව සම්බන්ධ වෙනවා. කොටුව පිටකොටුවේද පෑලියගොඩද ඔබ ඉන්නේ? ඔව් ආයිබරංගට සුබුදෑසනක් පෑලියගොඩ පැත්තට අද ආවේ. මොකද පිටකොටුවට යන්නේ නැතුව පෑලියගොඩට ආව. කාලයකට පස්සේ තමයි මේ පෑලියගොඩ පොදු වෙළඳ පොළට ආවේ. පහුගිය කාලේ දන්නවනේ ඉතින් පෑලියගොඩ කොවිඩ් පොකට කෙරත් වාර්තා වුණා. දැන් නම් ඒක ටිකක් සමනයකට පත් වෙලා කොහොමුණත් අපි මේ හරි පරිස්සමෙන් තමයි ස්වර්ණවාහිනී පත්තරයේ කණ්ඩායම මේ විදිහට පෑලියගොඩට ආවේ. ඇත්තටම අද අපි ආවේ රංගන මේ එළවලු මිල ගණන් පොඩ්ඩක් බලන්න. පහුගිය දවස්වල මේ ගොවි මහතුන් නෙලාගත් අස්වැන්න අලෙවි කරන්න බැරිව හිටියා. දඹුල්ල ප්‍රදේශයේ නිරන්තරයෙන් වාර්තා වුණා. ඉතින් එහෙම තිබියදී අපි අද ආවා පෑලියගොඩ කොහොමද එළවලු මිල ගණන් කියලා බලන්න. ඉතින් ඒ අනුව අපි වෙළඳ මහතුන් එක්ක පොඩ්ඩක් කතා කරා. මුලින්ම කියන්න ඕන වෙනදට වඩා නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන හැමෝම මුවාවරණයක් පැලඳගෙන තමයි මේ පෑලියගොඩ වෙළඳ පොළට ඇවිල්ලා ඉන්නේ. ඒ මතක් කරන ගමන් එළවලුත් මිල පොඩ්ඩක් සොයා බැලීමේදී කියන්න ඕන රංගන මේ කැරට් කිලෝවක් තොග මිල මේ කියන්නේ වෙළඳ මහතුනි පාරිභෝගික ජනතාවනි මේ තොග මිල තමයි පෑලියගොඩ මේ තොග වෙළඳ පොළෙහි සඳහන් වන්නේ. කැරට් කිලෝවක් රුපියල් 100යි, බෝංචි කිලෝවක් රුපියල් 120යි, රාබු කිලෝවක් රුපියල් 50යි, ලීක්ස් කිලෝවක් රුපියල් 40යි. ඒ වගේම තමයි මාළු මිරිස් කිලෝවක් රුපියල් 80ත් 100ත් අතර මිල ගණනකට තමයි මේ පෑලියගොඩ වෙළඳ පොළෙහි අලෙවිවන්නේ. ඒ වගේම වැටකොළු කිලෝවක් රුපියල් 80යි, අමු මිරිස් කිලෝවක් රුපියල් 100යි, වට්ටක්කා කිලෝවක් නම් රුපියල් 30කට ගන්න පුළුවන් පෑලියගොඩදී. හැබැයි මේ කිලෝ 5කට වැඩි ප්‍රමාණයක් ගන්නට ඕන මේ මිල ගණන් යටතේ ඔබ ගන්නවා නම්. ඒ වගේම තමයි බීට් රතු අල කියන ඒ බීට් කිලෝවක් රුපියල් 30යි, වම්බටු කිලෝවක් රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් යනවා. ඒ වගේම තමයි දෙහි කිලෝවක් රුපියල් 120යි, මඤ්ඤොක්කා කිලෝවක් නම් රුපියල් 20යි, ඒ වගේම තක්කාලි රුපියල් 80යි, කරිවිල කිලෝවක් රුපියල් 100යි. ඒ වගේ මිල ගණන් යටතේ තමයි මේ පෑලියගොඩ තොග වෙළඳ පොළේ මිල ගණන් මේ උච්චාවචනය වෙලා තියෙන්නේ. මේ වෙළඳ මහතුන් සඳහන් කරන්නේ වෙනදට වඩා මේ තොග වෙළඳාම් කටයුතු අඩු වෙලා කියලා. ඒ කියන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එන මේ තොග වෙළඳාමේ නිරත වෙළඳ මහතුන් යම් අඩුවක් දක්වන ලැබෙන බව තමයි මොවුන් සඳහන් කරන්නේ. කොහොමුණත් වෙනදාට සාපේක්ෂව මේ පෑලියගොඩ තොග වෙළඳ පොළෙහි එළවලු මිල ගණන් අඩුයි. ඔබ කඩේට ගිහිල්ලා මේ ගානට එළවලු ගන්න උත්සාහ කරන්න එපා. මේ තොග මිල ගණන් අපි රට වටෙන් අද හොයා බලමු. අපි අද දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නම්. කොහොමද මේ සිල්ලරට මේ එළවලු ගන්නවා නම් ඔබට ගන්නට වෙන්නට කියලා. ඉතින් රංගන පෑලියගොඩ තොග වෙළඳ පොළේ තත්ත්වය මෙයයි. වෙනදාට සාපේක්ෂව සඳහන් කරන්න ඕන මේ වෙළඳ මහතුන් වගේම පාරිභෝගික ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් උපරිම අයුරින් අනුගමනය කරමින් තමයි මේ වෙළඳාම් වල නිරත වන්නේ. And now, breaking news. තවත් ග්‍රාම සේවා වසම් කීපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා මේ දැන් ලැබුණු පුවතක්. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් වසමේ ඉන්ඩස්ට්‍රි ග්‍රාම සේවා කොට්ටාශයත්, හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩෑස් වත්ත ග්‍රාම සේවා කොට්ටාශයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් වසමේ ඇල්දෙනිය පල්ලිය පටුමග, රණවිරු ධර්මසිරි මාවත, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ගඟුල්විටිය, ඒ වගේම රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර, කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ සහ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් වසමේ විල්ලෝර වත්ත 173J ග්‍රාම සේවා වසම හුදකලා කර තිබෙනවා. ඒ පිළිබඳව අපිට දැන් විනාඩි කිහිපයකට පෙර දැනුවත් කර තිබෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ විදේශ වාර්තා සඳහා ඔබ රැගෙන යන්නටයි.
කොරෝනා ඔඩුදුවද්දී මැතිවරණයට මුල් තැන දුන් මෝදිට දොස්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ඉන්දියාවේ ඔඩුදුවද්දී ඒ ගැන කිසිදු තැකීමක් නොකර ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අවධානය යොමු කළයි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල වී තිබෙනවා. මැතිවරණයකුත් තිබුණා. ඒ අතරේ ආගමික කාරණාවලට ගිහිලා ජනතාව පොදි බඳින ආකාරය දක්නට ලැබුණා. නිමක් නොමැතිව ඉන්දියාවේ ආසාදිතයන් වාර්තා වෙන්න ගන්න අතරතුර මේ මම ඒ අතරතුර පත්තරේ Facebook live එක මොහොතකට බලාගෙන හිටියා. අප නරඹන පෙරිස් විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිනවා. එකයිකු අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා කොවිඩ් ආසාදනය වන අය ඒ ප්‍රදේශවලම නිරෝධායනය කිරීමේ පහසුකම් සපයා ගන්නට පුළුවන්ද කියන කාරණාව බලධාරීන්ගෙන් විමසීමක් කරන්නට කියලා. දැන් ආසාදිතයන් දිනෙන් දින වාර්තා වීම වැඩි වෙන්න ගැනීමත් එක්ක ඒක සාධනීය යෝජනාවක් වෙන්න ඉඩ තියෙනවා. බලධාරීන් ප්‍රේක්ෂක අදහසක් ඒ දිස්ත්‍රික්කවල ආසාදනය වෙන අය නැත්නම් ඒ ප්‍රදේශවල ආසාදනය වෙන අය ඒ ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන් විමසා සිටිනවා. හොඳයි අපි කොවිඩ් වලින් එහාට යමු මේ විරාමයෙන් අනතුරුව. ත්‍රිරෝධ රථ වල ගමන් කරනවාද භාවිතා කරනවාද මේ දවස්වල නම් ගොඩක් අය භාවිතා කරනවා ඇති. පොදු ප්‍රවාහන සේවාවලින් ගොඩක් අය ඈත්වමින් ඉන්න වකවානුවක් මේක. ත්‍රිරෝධ දත්ත අන්තර්ජාලයට මධ්‍යම පළාතේ දැන්ටමත් ආරම්භලා නිමන්ති රණසිංහලියන් දිවයිනේ සීලුම ත්‍රිරෝධ රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවීමක් සකස් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියනවා. අපරාධ වළක්වා ගැනීමේ පියවරක් විදිහට මෙම අන්තර්ජාල යෙදවීම යොදා ගැනීමට අදහස් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ අදහසකට අනුව මෙම යෙදවීම නිර්මාණය කරලා තියෙනවා. එම යෙදවීම ඇතුළත් කර ඇති ත්‍රිරෝධ රථයක් හඳුනා ගැනීම සඳහා QR නම් කේතයක් ත්‍රිරෝධ රථයේ සටහන් කිරීමට පියවර ගන්න ලබන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. හරි මෙම යෙදවීම මගින් ඕනෑම දුරකථන අංක හිමිකරුවෙක් රථයක හිමිකරුවෙකුගේ නම දුරකථන අංකය චැසි අංකය සහ යම් ත්‍රිරෝධ රථයක් කුලී රථ සේවාවක යෙදේ නම් එහි විස්තරද මෙහි ඇතුළත් කරනු ලබන බව ඔහු සඳහන් කිරීමක් කරනවා. දැන් අපරාධ වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මේක කරනවා කියලා තියෙනවා. මේක වටිනවා. මොකද ත්‍රිරෝධ රථ ධාවකයන් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අති බහුතරේ තාම විශාල පිරිසක් බොහොම අවංකව තමන්ගේ ත්‍රිරෝධ රථ කර්මාන්තයේ නිරත වෙනවා. ඒ වගේම මගින්ට ඊටාම හොඳ පාසුකමක් සැලසෙනවා. මගියෙක් යම් දෙයක් අතරමඟ දමා ගින් තිබුණොත් රථේ ඒවා නැවතේ මගියට ලැබෙන්න සැලසෙනවා. ඊටාම ඉහළ මනුස්සකමකින් යුක්තව කටයුතු කරද්දී මේ 14ක් විතරක් මේ රථය අරගෙන අවභාවිතා කළ අපරාධ වලට නැත්තම් මොන හරි කොල්ලකෑම් වලට භාවිතා කරනවා. ඒ නිසා ඒ සෙට් එක අල්ලලා පැත්තකට දාන්න මේ වැඩේ හොඳයි. නැත්තම් අර අති බහුතරය තමන්ගේ රාජකාරිය බොහොම අවංකව කරන අය ඒගොල්ලන් අපි මතක් කරන්න ඕනේ. ඊළඟට අද ලංකාදීප පත්තරය දානවා කාබනික පෝර ගහලා පාඩු වුණොත් ගොවීන්ට වන්දි කියලා කෘෂිකර්ම ඇමති අලුත්ගමගේ කියන්නේ අංජුල මහීකලියන්. රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතයට මාරු වීමේදී ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවොත් ඊට වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියනවා. රසායනික පොහොර ආනයනය නතර කළද ගොවීන්ට පොහොර හිඟයක් ඇතිවීමටද ඉඩ නොදෙන බව වගකීමෙන් සඳහන් කරන බව අලුත්ගමගේ වැඩිදුරටත් කියලා තියෙනවා. එහෙමද? එහෙමන එක ගොඩක් වටිනවා. කාබනික පොහොර ගහලා පාඩු වුණොත් ගොවීන්ට වන්දි කියලා සඳහන් කිරීමක් කරනවා. මෙන්න මේ වගේ ක්‍රමවේද හදාගෙන තමයි මේ වගේ වැඩපිළිවෙල වලට යන්න ඕනේ. එතකොට ගොවි ජනතාවටත් විශ්වසනීයත්වයක් තියෙනවා මේ වගේ වැඩපිළිවෙල වලට අනුගත වෙන්නට. ඒ අතරේ අන්තර්ජාලය හරහා LTT නැග්ගූ සිනමාහල් හිමිකරු දැලේ කියලා ශ්‍රීනාත් ප්‍රසන්න සහ නිමන්ති රණසිංහ ලියනවා. එරාබුරු මඩකලපුව උසාවිවල නඩු 14ක් කියලා කියන්නේ. අන්තර්ජාලය ඔස්සේ LTT සංවිධානයේ ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටි සිනමා ශාලාවක අයිතිකරුවෙකු එරාබුරු පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ලංකාදීපයට සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ වෙන අපූර්ව කතාවක් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නයි සූදානම් වෙන්නේ. පෞගේ දවස්වල නම් නුවරඑළිය පැත්ත කතා බහට ලක්ුණේ අවුරුද්දත් එක්ක අධික තදබදයකින් යුක්තව නුවරඑළිය ගිහිල්ලා රථවාහන තදබදය එතකොට කොවිඩ් පොකුරක් මතුවීමේ අවදානම නුවරඑළිය පැත්තෙන් කතරගම් පැත්තෙන් වාර්තා වෙන්න ගත්තේ. දැන් මම මේ කියන්න හදන්නේ වෙන එකක්. හොඳයි.
මධ්‍යම කඳුකරේ දිය උල්පත් 1750 නිදර්ශනී වික්‍රමසිංහලිය. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරේ පමණක් 1750කට අධික දියුල්පත් ප්‍රමාණයක් පවතින බව පරිසර අමාත්‍යාංශයට මේ වන විට වාර්තා වී තිබෙනවා කියලයි දාන්නේ. තා පොඩ්ඩක් කියවමු. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල දියුල්පත් 1544ක් අනාවරණය කරගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ තුල 204ක් වාර්තා වෙනවා. එසේම තවත් දියුල්පත් දෙකක් මාතල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කිරීමක් කරනවා. ලංකාවේ අසිරිය සෝබාදහම් මොනතරම්නම් අපූර්වට දැනෙන්න ගන්නවද කියලා ඔබට තේරෙන්න ඇති. හොඳයි ආයසරයක් පූජිත් සහ හේමසිරි කතා වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මේ දෙන්න ගැන ගොඩක් කතා වුණා. මෙන්න දැන් කතාව. හේමසිරිට පූජිත්ට පාස්කු ප්‍රහාර චෝදනා 864ක් බැගින් එල්ල වේ. බුද්ධිමාල් රුබේරුලියන්. නඩු විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුළු දෙකක් නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි. අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබේදී එම ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව මිනිමැරුම් හා මිනිමැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 864ක් බැගින් එල්ල කර නඩු පැවරීමට නීතිපති දප්පුල දිරිවේරා තීරණය කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරන මෙම නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුළු දෙකක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඊයේ ඉල්ලීමක් කළා කියලාත් අද පත්තරේ දාලා තියෙනවා. සෑහෙන කතා බහට ලක්වුණු කතා පුවතක්. ඒ අතරේ මේ වන්නිල ඇත්තන්ගේ පෙත්සම ඔබට මතකද? ඒ ගැන ඊයේ කතා වුණා අද පත්තර වාර්තා කරලා තියෙනවා. වන්නිල ඇත්තන්ගේ පෙත්සම විභාගයට මහවැලිය ඇවිත් නැහැ. පෙත්සම් විභාගයේ ජූලි 13ට කල්යයි කියලා කමල් මහේන්ද්‍ර තබන සටහන මේ. තම පාරම්පරික ජනාවාස වශයෙන් පැවති අක්කර දහස් ගණනක වනාන්තර භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය බලහත්කාරයෙන් පවරාගෙන වගා කටයුතු සඳහා යයි පවසමින් පෞද්ගලික සමාගමකට ලබා දී ඇති අතර වසර 100,000 ගණන් පැරණි රූස්ස ගස්කොළන් කපා විකුණා ගැනීමට ක්‍රියා කිරීම තහනම් කරන්න ඇවිල්ලා ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නිලැත්තෝ ගොනු කළ පෙත්සම මහවැලි බලධාරීන් අධිකරණයට පැමිණ නොසිටීම නිසා කල්තැබීමට අධිකරණයට සිදු වෙලා තිබෙනවා. ඒ ඉල්ලීම මං බැලුවේ පෙත්සමෙන් කරපු ඉල්ලීම. කාලගුණ තත්ත්වය යහපත් වෙලා තියෙනවනේ ගොඩක් තැන්වලට. එහෙම කියපු ගමන් නාවලපිටිය අපිට මතක් වෙනවා. නාවලපිටිය නගරේ ජලයෙන් යටවේ හැටන් රංජිත් ලියන්. ඒ සටහනටයි අපි අවධානය යොමු කරන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පසරු ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරේ කොටසක් ජලයෙන් යටවීම නිසා නගර හරහා රථවාහන ගමනාගමනයට බාධා එල්ල වෙලා තිබෙනවා. ඒ අතරේ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පැත්තෙත් කතාවක් වාර්තා වෙනවා. වීඩියෝ දර්ශනත් එක්කම අපි නරඹමු. ඊයේ සවස් කාලයේ සිට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ මාදම්පේ කාවත්ත පනාවැන්න නගර ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. ඊට අමතරව අතුරු මාර්ග රැසක්ද පස්කඳු කඩා වැටීම් වාර්තා වන බවයි වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. දැන් එක පැත්තකින් කොවිඩ් අනිත් පැත්තෙන් අයහපත් කාලගුණ තත්ත්වය නිසා පරිස්සමෙන් ඉන්න. වැඩබාර ගැනීමක් ගැන අද මව්බිම් පත්තරේ වාර්තා කරනවා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව සහ මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි වැඩ ආරම්භති. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කරනු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක ඊයේ පෙරවරුවේ සිය දුරයන්හි රාජකාරී ආරම්භ කළා. ඔබත් රාජකාරියට යන වෙලාව. ඒ නිසා වෙලාව මතක් කරගෙන මේ දෙදෙනා රාජකාරී ආරම්භ කළ අවස්ථාව බලමු. ජනාධිපතිතුමන්ගේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනාධිපතිතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලබාගත් ප්‍රවීණ මාධ්‍යවේදී කින්ස්ලි රත්නායක මහතා සුබ මොහොතින් නව තනතුරුවල වැඩබාර ගත්තා. ඒ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ අවස්ථාවට සීමිත පිරිසක් පමණක් එක්ව සිටියා. හොඳයි අපි ඊට පස්සේ ඒ කතාවෙන් අනතුරුව කිංස්වුඩ් විද්‍යාලය පැත්තටයි යන්න සූදානම් වෙන්නේ. කිංස්වුඩ් විද්‍යාලයට විශේෂ දවසක් අද බලන්න වාර්තාව. අපි කියවන්නම් අද දිනට වර්ෂ 130ක් සපිරන අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර කිංස්වුඩ් විද්‍යාලය වර්ෂ 1891 මැයි 4 වන දින මහනුවර පැවිලියන් වීදියේ ගොඩනැගිල්ලකදී ආරම්භ කරන ලද්දේ මහනුවර උසස් බාලක විද්‍යාලයේ නමින් එවකට සිටි කීර්තිමත් දාර්ශනිකයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු වූ ශ්‍රීමත් ලොවී එඩ්මන් මැත්තුමන් විසින් සෙසුන් 11 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මේ විද්‍යාලය වර්තමානයේ වන විට කිංස්වුඩ් මහත්වරුන් 3500කට පමණ අධ්‍යාපනය ලබා දෙන කීර්තිමත් විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. කිංස්වුඩ් මහත්වරුන් කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඒකයි එතන පත්තරේ කතාව දාලා තියෙන්නේ. හොඳයි ක්‍රීඩා වාර්තාවටයි දැන් යන්න සූදානම් වෙන්නේ. කොහොමද ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීම කඩළු දවාගත හැකි පන්දු යවන්නන් ලංකාවට අඩුව තිබුණු පැවති වකවානුවක ප්‍රවීන් තමන්ගේ හැකියාව පළමු ටෙස්ට් තරගයෙන්ම පෙන්눔 කරේ ලෝක වාර්තා තබමින් හරිම අපූර්වයි ප්‍රවීන් ඔබේ ගමන ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීම ඉදිරියේ කොදෙව්වෙක්ගේ වසර 71ක අභිමානයක් බිඳ වැටේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් 156 වෙනි ක්‍රීඩකයා ලෙස බංගලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පය තැබූ ප්‍රවීන් ජයවික්‍රම තරගය අවසන් කිරීමට කටයුතු කළේ ලෝක ක්‍රිකට් පිටියේ සුවිශේෂී වූ වාර්තා කීපයක අයිතියද තමා සතු කර ගනිමින් සමස්ත තරගයේ පුරා බංගලාදේශ පිටිකරුවන්ට හිසරදයක් වූ ප්‍රවීන් ඔවුන්ගේ පළමුවෙනිමේ ලකුණු 92කට කඩළු 6ක් දෙවැනිිනේ ලකුණු 86කට කඩළු 5ක් ලෙස සමස්ත තරගයේදී ලකුණු 178කට කඩළු ගන්න 11ක් විදේලීමට සමත් වුණා. ඒ අනුව වමත් පන්දු යවන්නේ මංගල ටෙස්ට් තරගයේ වාර්තාගත් හොඳම වාර්තාව විදියටයි මේ ඒ අනුව වසර 71ක කොදෙව්වෙක්ගේ අභිමානයයි ප්‍රවීන් කඩාබින්දම්මින් ලාංකිකයෙකු ලෙස අත්පත් කරගත්තේ. අනාගතය පැහැදිලි ඔබේ ගමනට පත්තරේ සුබ පැතුම්. මැච් එක ප්‍රවීන්ගේ සහ දඟපන්දු යවන රමේෂ්ගේ පිහිටෙන් ජයගත් හැටි ලංකාදීපේ ලියන්නේ මෙහෙමයි. ප්‍රවීන් රමේෂ් විශිෂ්ට ජයක් ගෙනති දමින්ද විජේසූරිය වාර්තා කරන්නේ. සිය මංගල ටෙස්ට් තරගයේම කඩුළු 11ක් දවාගත් ප්‍රවීන් ජයවික්‍රම සහ තවමත් ටෙස්ට් තරග දෙකක පමණක් සහභාගී වී සිටින රමේෂ් මෙන්ඩිස් දෙදෙනාගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් බංගලාදේශයට එරෙහිව මානුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 209ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. අපේ සුපැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම තිබුණු ජයග්‍රහණයක් අවශ්‍ය මොහොතක ඔබ ලබා ගත්තේ. ඒ අතරේ විශේෂයෙන් එක්දින පෙටියේ හැකියාවන් පෙන්වූ තිසර එකපාරම සමුගන්න තීරණය කළා. තිසර අන්තර්ජාතික පිටියෙන් සමුගනී දමින්ද විජේසූරිය ලියන්නේ. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මෙන්ම 2020 කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිසර පෙරේරා සියලුම ආකාරයේ අන්තර්ජාතික ක්‍රිකට් තරගවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇතැයි වාර්තා වෙනවා. තිසරගේ මේ තකාණියේ සමු ගැනීම කුමක්ද? අපි ඉස්සරහට තිසරගෙන් තවදුරටත් අහන්න උත්සාහ දරමු. විරාමයක් කරන්න ඇවිත් කාටුන් පෙළේදී හමෙමු. කාටුන් පෙළටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අංජනිගේ කාටුන් එකෙන් අපි පටන් ගමු. සජිත් අනුගමනය කරන්නේ සිගාලෝවාද සූත්‍රයලු. රනිල් නම් ලිච්ඡවී ක්‍රමේනේ. ඒ ලිච්ඡවී ක්‍රමය අනුගමනය කරපු රනිල් දැන් සාකච්ඡා කළා සමගිව රැස් වෙලා සමගිව පාර්ලිමේන්තු යන්න තෝරාගෙනද මේ දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. මෙන්න පුවතක් මේ මාස අගදී රනිල් පාර්ලිමේන්තුවට යන්න ටයි එක දානවා. මම ආයේ කියලා හිතුවාද උන් නැහිලා කවුද හොරෙන් බලන් ඉන්නේ? සජිත්. මෙන්න රනිල් පාර්ලිමේන්තුවේ එන්න මග බලන් ඉන්නවලු. අද පත්තරේ ජනරාණි කාටුන් එක මෙන්න දේශපාලක රාණිට මොනවද දෙනව? හැම ගෙදරකටම කහපැල පාගාන දෙනවා රාණි. රාණි කියනවා ඒක නම් හොඳ වැඩක් සර්. ඉස්සරහට අර්ථාපොල් පැල, මුම් පැල, පරිප්පු පැල එහෙමත් දෙනවා නේද? ඉස්සරහට ඒ පැල ටිකක් දෙනවද කියලා රාණි අහන්නේ. ඊළඟට අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටෝ අදයි හෙටයි මැති සභය පැවැත්වෙනවලු.
අනේ හොඳයි. උග කාලෙකින් ෆුල් ෆයිට් ෆිල්ම් එකක් බලන්න බැරි වුණා. සම්පූර්ණ ෆයිට් තියෙන ෆිල්ම් එකක් බලන්න නම් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේද? මේ අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. සතොසෙන් ප්‍රමිති ආයතනය වෙත පැන්න නුෂාඩ් ලියුම දීලා ඇත අස්වෙන්න. සේවකයන් එයා සැරසෙන විට යන්න දුන්නා සීනි හැන්දක් අල්ලට කන්න. නුෂාඩ් යන්න හදද්දි සීනි හැන්දක් දුන්නලු අල්ලට කන්න. දිවයිනේ චමොද් පද්මශ්‍රීගේ ශ්‍රී සමය. පාස්කු ප්‍රහාරයේ කොරෝනා වගේ ජාතික ප්‍රශ්නවලදී විපක්ෂයේ ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනි බං. අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියාලු, කිල්නොච්චි යනවා කියලා මැදිවච්ච ගියාලු කියපු අයමනේ අදත් ඔය විපක්ෂයේ ඉන්නේ. ලංකාදීපයේ දාසාප් වලානගේ ස්වාරිස් දේශපාලක ස්වාරිස්ට කියනවා මෙහෙම ගියොත් මේක ඉන්දියාවක් වෙයිලු බං. ස්වාරිස් ආනෝ සෑරලා කිව්වේ නම් සිංගප්පූරුවක් කරනවා කියලා නේද? තලන්ගේ අනේද කියන්නේ කවියනොත් ඉන්දියාවට ගිහින් එමු. චන්දෙන් ඉන්දියාවේ පෙදෙසකම හැම පහලට බැස තිබේ මෝදිගේ වටිනකම කොවිඩ් ඊට හේතුව බව කියනු කිම මේ පාඩමකී ලංකාවට අනගිතම. ඉන්දියාව දෙස බලලා පාඩම් ඉගෙන ගමු. මව්බිමේ MD වීරරත්නගේ මර්සිපාල් ආණ්ඩුවට තනිවම කොරෝනා පාලනය කරන්න බැරිලු. හරි විමධ්‍යගත කරමු. එහෙනම් කොරෝනා විමධ්‍යගත කරමුලු. කොරෝනා පාලනය විමධ්‍යගත කරත් කොරෝනා නම් විමධ්‍යගත කරන්න එපා. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක. ජනපති වගේ කෙනෙක් කියනවා අපි රට වහන්නේ නැහැ කියලා. පොරැසි අහනවා ටික ටික නේද වහන්නේ. දිනමිනි අංජනි ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ මෙන්න. දේශපාලක කියනවා ආයතන වලට අත්‍යවශ්‍යම සේවකයන් පමණක් ඇඳවන්න කියලා හමුදාපති කියනවා. පාර්ලිමේන්තුවටත් අත්‍යවශ්‍ය නම් මන්ත්‍රීලා විතරක් ඇඳෙව්වා නම් අපිට බලා ගන්න තිබුණා. ඒ මොකද්ද? වැඩකට නැති මන්ත්‍රීලා කී දෙනෙක් ඉන්නවද කියලා. යෝජනාවක් දාමු අපි අත්‍යවශ්‍යම අය විතරක් පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා. බලමු එතකොට කොච්චර ගාණකින් කරන්න පුළුවන්ද කියලා. ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න. දාස වටකර කොරෝනා දාස තනිකර පැනලා ගිය කෙනෙක් පේනවද? අර උඩින් පැනලා යනවා දේශපාලකෙක් වගේ පෙන්눔 කරන්නේ දැන් කොරෝනාට අහිංසක පුරවැසියා මැදි වෙලාද? මේ තිලකගේ තුන්මන්සල කවිය. ගෙරවිලි කොවිඩ් රකුසගේ හැම තැනම ඇසේ රෝගීව දහස් ගණනින් රෝ හලේ වෙසේ. 6-7 දෙනා දැන් එක දවසකට නැසේ රෝගය සමාජගත වී නැතැයි ඇසේ. තාම සමාජගත වෙලා නැද්ද? මේ ගිනිකසේ කවිය දිනමිනේ. අඳුරු දවස් ලියවුණු ඉතිහාස පොතේ මැදුරුවල පවා සැනසුම තිබී නැති කුසට සහනයක් ගෙන ගෙයි ඉදෙන බතේ රැඳෙමු එක තැනම නොගිහින් හතරාතේ. අවසානයේ ගන්න හදන්නේ රටේ මුල්ලේ මුදන්නායකගේ ඇත්ත නැත්ත කවි දෙකෙන්. තුන්වෙනි කොරෝනා රැල්ලේ බලවේගේ අභියෝගයක දිවියට රටවැසියාගේ ලැබුණොත් නිසි අයුරු කාගෙත් සහයෝගේ සංසිඳ විය හැකිය පැතිරෙන මෙම රෝගේ මුවාවරණ හරි විදියට පැළඳීම පිරිසුදු කොට දෑත් යම් තැනකට යාම සැලකිලිමත්ව පොදු තැන්වල ගැවසීම අප ඉටු කළ යුතුයි අපගේ වගකීම. අප ඉටු කළ යුතුයි අපගේ වගකීම. පරිස්සමින් ඉන්න ඉක්මනින් හමු යමු ලෝක සිතියමින්.